හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිස්සරණේ පවත්වන 262 වන භාවනා වැඩසටහනේ ප්‍රථම ධර්ම දේශනාව සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්ති අධිචිත්ත මනියුත්තස්ස භික්ඛුනෝ ඕලාරිකා උපක්ඛිලේසා කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං තී. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ චාරිත්‍රාක් වශයෙන් නිස්සරණ වනේ පවත්වන භාවනා වැඩසටහන් වලදී විශේෂයෙන්ම ධර්ම දේශනාවක් ඉදිරිපත් කරනවා අපේ සුත්තමේ ඥානයේ පිණිසත් ඒ තුලින් යම්කිසි අවබෝධයක් යම්කිසි වැටහීමක් එමත් නැත්නම් මඟ පෙන්වීමක් අපි මේ දිනු කරන ප්‍රතිපදාවට ඇති කරගන්න. ඒ නිසා විශේෂයෙන්ම අද සම්බන්ධ වෙලා ඉන්න පිරිස වෛද්‍ය ක්ෂේත්‍රයට නැත්නම් ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා ඒ වගේමයි උපදේශනයට හා සම්බන්ධ නිසා මම අදහස් කළා ඊටත් ටිකක් අදාළ වෙන සූත්‍රයක් ඉදිරිපත් කරන්න. ඉතින් මේ සූත්‍රය ඉදිරිපත් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ ලෝණක ඵල වග්ගයේ. අංගුත්තර නිකායේන ලෝණක ඵල වග්ගයේ තමයි මේ සූත්‍රය සඳහන් වෙන්නේ. ඒකට නමක් දීලා තියෙනවා පංසු ධෝවක සූත්‍රය කියලා. ඉතින් පංසු ධෝවක සූත්‍රය එකාතකින් අතීත කාලේ කොහොමද මේ රත්තරන් නිපදුවේ කියන එක ගැන මුලින් උදාහරණයක් සපයනවා. ඒ කියන්නේ දැන් අද කාලේ හැටියට විවිධාකාර යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා පොළව කැණීම් කරනව වෙනුවට ඉතින් ඒ කාලේ හැටියට සාමාන්‍ය සරල උපක්‍රම පාවිච්චි කළා ඒ රත්තරන් මිශ්‍රයි කියලා හිතෙන පස් එළියට අරගෙන එහෙම තමයි මේ යම්කිසි නිස්සාරණ ක්‍රියාවලියක් කරහා ඒ රත්තරන් නිපදවලා තියෙන්නේ. ඉතින් ඒ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ සූත්‍රයේදී මතක් කරන්නේ උපමාවක් වශයෙන්. දැන් එතකොට අපි පොඩ්ඩක් මේ උපමාව ටිකක් විස්තර සහිතව සලකලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් යම්කිසි රත්තරන් තියෙනවයි කියලා සැක කරන නැත්නම් යම් සාධක මතුවෙච්ච ඒ යම් ප්‍රදේශයක් හඳුනගෙන ඒකේ කැණීම් කළා ඒකේ ඒ යම්කිසි ඒ රත්තරන් කැණීම් කරන පිරිසක් එහෙම නැත්නම් අතවැසියෙක් ඒ විදිහට සඳහන් කරන්නේ. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ? රත්තරන් තියෙනවයි කියලා හිතපු ඒ පස් ටික අරගෙන ඉස්සෙල්ලම ඒ ටික සුද්ධ කරලා ගන්නවා. ඒකේ තියෙන රොඩු බොරඩු අයින් කරනවා, කැලි කසල අයින් කරනවා. එහෙම පළවෙනි මට්ටමේදී බොහොම රළු මට්ටමේ තියෙන අපවිත්‍ර දේවල් ඉවත් කරනවා. දැන් අපි දන්නවා ඉතින් කැණීමක් කරාම ඉතින් අපිට රත්තරන් හම්බෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේ ඔක්කොම මිශ්‍ර වෙච්ච රණුත් චුට්ටක් තියෙන මොකක් හරි පසක්. ඒ නිසා මොකද මුලින්ම කරන්නේ? ඉතින් ඒකේ තියෙන ඒ අනවශ්‍ය දේවල් ගල් බොරළු ආදී ඉවත් කරනවා. ඉතින් එතන තියෙන බොහොම රළු මට්ටමේ ඉවත් කිරීමක්. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඒ ඉවත් කිරීම කළාට පස්සේ දැන් හම් වෙනවා ඊට වඩා ටිකක් මෘදු මට්ටමක පසක්. ඒ කියන්නේ අර තරම් ගොරෝසු මට්ටමේ අපද්‍රව්‍ය නැහැ. ඒ වෙනුවට දැන් ඊට වඩා සූක්ෂම මට්ටමේ දේවල් හැබැයි තාමත් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ටිකත් බොහොම උපක්‍රමශීලීව ඊට වඩා කුඩා පෙරණ පාවිච්චි කළා. ඒ තව තියෙන වැලි කෑලි, ගඩොල් කෑලි, ගල් කෑලි, බොරළු කෑලි, ඒ තියෙන අනිකුත් අපද්‍රව්‍ය කියලා අපි එතෙන්ද සඳහන් කරන මේ දේවල් ආයෙත් ඉවත් කරනවා. දැන් ඒතර මේ දෙවැනි මට්ටමක එක්තරා අන්දමක සේදුම් ක්‍රියාවලියක්, පරිශුද්ධ කිරීමේ ක්‍රියාවලියක් ඔන්න ආයෙ සිද්ධ වෙනවා. දැන් ඒකත් ඉවරනාට පස්සේ තාමත් ඉතින් රත්තරන් නැහැ. තාමත් තියෙන ඉතින් ඔක්කොම මිශ්‍ර වෙච්ච ගතියක්. ඊට පස්සේ කියනවා මේක දැන් හොදනවා. හේදුවට පස්සේ ඔන්න තවත් ටිකක් ඉවත් වෙලා යනවා. තවත් ටික අපද්‍රව්‍ය ඉවත් වෙනවා. ඊට පස්සේ ආයෙත් ඒ ටික ගන්නවා. ආයෙ ටික ගත්තට පස්සේ දැන් ටිකක් නිකන් අර රත්තරන් පාටක් මතුවලා එන ගතියක්. මේකේ යම් සඳහනක් මේවා තියෙයි කියලා සැක කරන ගතියක් තියෙනවා. ඊට පස්සේ අන්න දැන් සූක්ෂම ක්‍රියාවලියකට යනවා. තුන්වෙනි අධීරයේදී. සූක්ෂම ක්‍රියාවලියේදී ආයෙ ඒවා ටික කෝවකට දානවා, රත් කරනවා. ඊට පස්සේ පිඹිනවා. කළ දැන් යම් පමණකට ඔන්න රත්තරන් මතුවේගෙන එනවා. ටිකක් අන්න දැන් රන් වල පැහැය එන්න පටන් ගන්නවා. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ කියන හැබැයි තාමත් මේ රන් ආභරණයක් සකස් කරන්න තරම්
අපි තුමු කරාබුවක්, මාලයක්, වලල්ලක් සකස් කරන්න තරම් මේක දියුණු නෑ. එච්චරට පිරිසුදු මට්ටමටපත් වෙලා නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේක තවදුරටත් පිරිසුදු කරනවා. නැවත නැවත මේ පිරිසුදු කිරීමේ කාර්ය කරනවා. ඒ කියන්නේ ආයෙත් හොඳට රත් කරනවා, කෝවේ දාලා රත් කරනවා, පිඹිනවා, නිවෙන්න අරිනවා, ආයෙත් රත් කරනවා, ආයෙත් පිඹිනවා. ඉතින් මේ විදිහට නැවත නැවත මෙහෙම කරන්න අර අපද්‍රව්‍ය තව අයින් වෙවි. ඒ සූක්ෂම අපද්‍රව්‍යයක් තව අයින් වෙවි. අන්තිමට බුදුරජාණන් වහන්සේ කියන ඔන්න දැන් හැදෙනවා බොහොම පිරිසුදු රන්. ඊටාම පිරිසුදු රත්තරන් ඔන්න දැන් හැදෙනවා. අන්නේ පිරිසුදු රත්තරන් ඕනම දෙයක් සඳහා සුදුසුයි. රත්තරන් මාලයක් හදන්න ඕන නම් ඒකටත් සුදුසුයි. වලල්ලක් හදන්න ඕන නම් ඒකටත් සුදුසුයි. මුද්දක් හදන්න ඕන නම් ඒකටත් සුදුසුයි. කරාබුවක් හදන්න ඕන නම් ඒකටත් සුදුසුයි. ඒතර මේ තරම් ඕනම ඊටාම වටිනා ඊටාම දකුම් කළු ස්වර්ණාභරණයක් හදන්න සුදුසු මට්ටමේ රත්තරන් ඔන්න දැන් අපිට හම්බ වෙනවා. දැන් අපිට බැලුවාම මේ උපමාවෙන් මේ උදාහරණයෙන් බුදුරජාණන් වහන්සේ ලොකු පණිවිඩයක් මුලින්ම දෙනවා. ඒ කියන්නේ මේ සූත්‍රයට ලොකු ආරම්භයක් එකාතකින් මේ පෙළ ගැසීම ගැන ලොකු ආරම්භයක් ඇති කරලා දෙනවා. එතකොට අපිට තේරෙනවා මේකේ එක්තරා අන්දමක ක්‍රමානුකූල ගතියක් තියෙනවා. එකපාරටම අපිට රත්තරන් කොහෙන්වත් හම්බෙන්නේ නැහැ. එහෙමනම් ඒ ක්‍රමානුකූලව යන ගමනක ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රමානුකූලව අනුගමනය කරන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට හොඳ රත්තරන් හම්බෙන්නේ. ඉතින් අද කාලේ හැටියට කියනවා නම් අපි කැරට් 22 කියනවා 23 කියනවා 24 තියෙනවා එක එක නම් වලින් කියනවා. ඒ පිරිසුදු රත්තරන් එහෙමනම් මේ වගේ ක්‍රමානුකූල ක්‍රියාවලියක් හරහා ගෙනහිල්ලා තමයි අපිට හම්බෙන්නේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේක යොදනවා මේ උපමාව යොදනවා මෙන්න මේ ආධ්‍යාත්මික ක්‍රියාවලියට. ආධ්‍යාත්මික ක්‍රියාවලියට යොදලා බුදුරජාණන් වහන්සේ දැන් මෙන්න මෙහෙම දේශනා කරනවා. සම්ති අධිචිත්ත මනියුත්තස්ස භික්ඛුනෝ ඕලාරිකා උපක්ඛිලේසා. කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං. දැන් ඔන්න යම්කිසි යෝගාවචරයේ භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුණීන් වහන්සේ නමක් උපාසකයෙක් උපාසිකාවක් අනේ උත්සාහන්ත වෙනවා තමන්ගේ හිත দমনය කරගන්න. ඒතර එයාට මොනවාද මුලින්ම හම්බ වෙන්නේ? ඕලාරිකා උපක්ඛිලේසා. මේ කියන්නේ රළුම මට්ටමේ උපක්ලේශ. ඒ රළුම මට්ටමේ උපක්ලේශ මොනවද? කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං. හිතන්න යා ඒ තරම් සැලකිල්ලක් නැහැ සීලය ගැන. පතුම් මරනවා, හොරකම් කරනවා, කාමමිත්‍යාචාරයේ යෙදෙනවා, බොරුත් කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, ඔහේ අරට ආපු දේවල් කතා කරනවා, මත්පැන් පානය කරනවා. ඉතින් මේ කියන්නේ සම්පූර්ණයෙන්ම අර කාය දුච්චරිතවල වචී දුච්චරිතවල හැසිරෙනවා. ඉතින් එහෙනම් මේ මුලින්ම කරන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ රළු මට්ටමේ තියෙන ඒ අකුසල් ටික ඒ අපි කියන අසීලාචාර ගති ටික එහෙමනම් නවත්තන්න සිද්ධ වෙනවා. දැන් එතකොට අපිට එකපාරටම එහෙමනම් මේ ලොකු දෙයක් ගැන කතා කරන්න කලින් අපි කාටත් තේරුම් ගන්න පුළුවන් කාටත් පෙනෙන දකින්න තියෙන එයාගේ තියෙන ඒ කායික අඩුපාඩුකම් ටික වාචසික අඩුපාඩුකම් ටික කායික දුච්චරිත ටික වචී දුච්චරිත ටික එහෙනම් හදා ගන්න සිද්ධ වෙනවා. එහෙනම් පොඩ්ඩක් මේ සීලය ගැන තමයි කතා කරන්නේ. එහෙනම් මුල් අදියර වෙන්නේ සීලය. එතකොට අපිට මෙතෙන්දී සීලෙන් කරන අනුග්‍රහය අත්‍යවශ්‍යයි. ඉතින් ඒකයි මේ පින්වතුන් මේ වැඩසටහන පටන් ගනිද්දී සීලයක් සමාදන් වුනේ. එතකොට අපිට සීලය අමතක කළා මේ ගමන යන්න බෑ. අනිවාර්යයෙන්ම එහෙනම් සීලයක අනුග්‍රහයක් අපිට අවශ්‍යයි. ඒතර ඒ සීලය අනුග්‍රහය අපි ලබලා දෙන්නේ බොහොම නිහතමානීව. මේ අපි දැන් සිල්වත් කියලා අනිත් අය ඉදිරියේ කියා පාන්න කැපී පෙනෙන්න ඒ තුලින් මාන්නයක් ඇති කරගන්න එහෙම කොහොමටවත් නෙමෙයි. ඒ වෙනුවට හික්මෙන්න. ඒ කියන්නේ අපි මේ දවස්වල සත්තු මරණ එක ගැන එච්චර ගාණක් තිබුණ නැහැ. හොරකම් කරන එක ගැන ඒ තරම් ගාණක් තිබුණ නැහැ. ඉතින් ඒ වගේම අනිකුත් අපිටම සිල් පදවල ගැනත් එච්චර ගාණක් තිබුණ නැහැ. හැබැයි දැන් මේ දවස් ටික අඩුතරමින් මම ඒ ගැන ටිකක් සැලකිල්ලෙන් කටයුතු කරනවා. මගේ අතින් සතෙක් මැරෙන්නේ නැති වෙන්න, මගේ අතින් වැරද්දක් සිදු නොවන අන්දමට අවංකව ජීවත් වෙන්න උත්සාහයක් දරනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි සීලය ගැන කියද්දී අපි නිකන් අනුන්ට පේන්න හරි නැත්නම් අනුන් ඉදිරියේ හරි අනුන් ඉන්නකොට හරි රකින්න සීලය නෙමෙයි වැදගත් වෙන්නේ. අනුන් හිටියත් නැතත් බොහොම අවංකව නිහතමානීව රකින්න සීලය තමයි වැදගත් වෙන්නේ. අන්න ඒ බඳු සීලයක් තමයි මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ. තමන්ම තේරුම් අරගෙන. මම මේ යම්කිසි ආධ්‍යාත්මික ගමනක් සඳහා දරන උත්සාහයක් තියෙන්නේ. ඒකට කරන අනුග්‍රහයක් වශයෙන් එහෙමනම් මම සීලයක් සමාදන් වෙනවා. ඒක ඉල්ලලා ගන්න සීලයක්. ඒක මේ බලෙන්
පවරන සීලයක්, බලෙන් පටවන සීලයක් නෙමෙයි. තමන්ම බොහෝම වමනාවෙන් ඒකේ ආනිසංස තේරුම් අරගෙන ඉල්ලලා සමාදන් වෙන සීලයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ අනුමත කරන සීලේ වටිනකමක් තියෙන්නේ. ඒක මේ කාටවත් එක එක දේවල් පෙන්නලා මෙහෙම කරන්න එපා, අරම කරන්න එපා කියලා බල කිරීමක් සහිත කිරීමක් නෙමෙයි. ඒ වෙනුවට එකිනෙකා වශයෙන් තේරුම් අරගෙන ඒකේ තියෙන වටිනාකම වටහාගෙන ඊළලා සමාදන් වෙන සීලයක්. එතන හරි එක අතකින් කියනවා නම් පරිණත බවක් තියෙනවා. කෝටුවකින් බය කළා රක්කන සීලයක් නෙමෙයි. ඒ වෙනුවට තමන්ම ඊළලා සමාදන් වෙනවා මේ සීල්පද ටික මම රකින්න උත්සාහන්ත වෙනවා. ඒ සඳහා මම අවංක ප්‍රයත්නයක් දරනවා. කියලා ඒ කරන සමාදන් වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට අන්න අපේ සීලය අපිට පොඩ්ඩක් අපි තුල සතුටක් ප්‍රමෝදයක් ඇති කරන්න හේතු වෙනවා. මොකද Tamanට තේරෙනවා දැන් ඉස්සලට වඩා මා තුල නියම්කිසි හික්මිච්ච ගතියක්. ඒ දවස්වල නම් මං ඔහේ හැසිරුණා කිසි වග විභාගයක් නැහැ. දැන් මේ ටිකේ මං ටිකක් හැබැයි ඊට වඩා සැලකිලිමත්ව කටයුතු කරනවා. සතෙක් මැරෙන්නේ නැති වෙන්න මං පුළුවන් තරම් වග කියනවා. හොරකමක් නොවෙන්න පුළුවන් තරම් අවංකව මම කටයුතු කරනවා. කාමමිත්‍යාචාරයේ නොයෙදෙන්න උත්සාහන්ත වෙනවා. බොරුවක් කේලමක් හිස් වචනයක් පරුස වචනයක් නොකියන්න කට පරිස්සම් කරගන්නවා. ඊට පස්සේ රහමෙර පානය නොකර ඉන්නවා. දැන් මේ ටිකේ නම් අපි විකාල භෝජනයේ දෙන්නෙත් නැතුව ඒ වගේමයි හිත කය පිනවන අනිකුත් ඒ නැච්ච ගීත වාදිත වලේ දෙන්නෙත් නැතුව පුළුවන් තරම් අපි ටිකක් සිසිල් වෙච්ච පිරිසක් සංසුන් වෙච්ච පිරිසක් වෙන උත්සාහයක් දරනවා. ඒතර මෙන්න මේ සීල අනුග්‍රහිතය අතිශය වැදගත් වෙනවා. ඒ නිසා අපි අනිත් දේවල් ගැන හිතන්න කලින් එන්න මේ සීල අනුග්‍රහිතය ගැන සීලෙන් අපි කරන අනුග්‍රහය ඊටාම වැදගත් වෙනවා. දැන් අනුග්‍රහිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේකට තව කොටස් කීපයක් එකතු කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සීල අනුග්‍රහිතෙන් උපවත් වෙච්ච, දැනුවත් වෙච්ච, සවිමත් වෙච්ච යම්කිසි යෝගාවචරයෙක් ඊට පස්සේ සුත අනුග්‍රහිතයකුත් ලබනවා. ඒ කියන්නේ දැන් මේ අපි කරන්නේ ඒක තමයි. ඒ කියන්නේ අපි දහමකට අහුම්කම් දීලා පොතක් පතක් බලලා බුදුරජාණන් වහන්සේගේ දහම පොඩ්ඩක් ඉගෙන ගන්නවා. මොකද මේක ඇවිල්ලා අපි මේ අලුතෙන් රෝදේ හොයාගන්න දඟලන ප්‍රයත්නයක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ පාර පෙන්නලා තියෙන්නේ. ඒ නිසා අපිට ආයි පාර හොයන්න දෙයක් නැහැ. පෙන්නපු පාරේ ලක්ෂ ගණන් අපි හිතමු මේ කෝටි ගණන් ගිය පාරක තමයි අපිත් මේ යන්නේ. බොහොම පැරණි පාරක් මේක. හැබැයි නැවත අලුත් වෙන පාරක්. අපි තුල දියුණු වෙන පාරක්. අපිට නැවුම් වෙන පාරක්. අතීතයේ රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ගියයි කියලා මේ පාර පැරණි වෙලා නැහැ. අපිත් යන්නේ ඒ පාරෙම තමයි කියලා අන්න තේරුම් ගන්න නම් ඒ බුදුරජාණන් වහන්සේගේ දහමට අපි අනුගත වෙන්න අවශ්‍යයි. දහම ඇහුම්කන් දෙන්න අවශ්‍යයි. ඒ දහමත් එක්ක අපි යන පාර එක්තරා මට්ටමකින් සංසන්දනය කරන්නත් අවශ්‍යයි. එතකොට අන්න අපිට තේරෙනවා ඔව් එදා බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා තියෙනවා. අද මම මේ විදිහට අත්දකිනවා. එහෙනම් මම ඒ ලබන අත්දැකීමයි බුද්ධ දේශනයයි ගැලපෙනවද? සැසඳෙනවද? මං අනුගමනය කරන ප්‍රතිපදාව නිවැරදිද? කියලා එහෙනම් Tamanටම ඒත්තු ගැන්වෙනවා. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට ඉගෙනගෙන තියෙනවා. ඉතින් අන්න ඒ නිසා සුත අනුග්‍රහිතයකින් අනුග්‍රහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි ධර්මයට සවන් දීලා පොතක් පතක් බලලා අපි තුල යම් ධර්ම ඥානයක් ඇති කර ගන්නවා. යම් අවබෝධයක් ඇති කර ගන්නවා. ඉතින් එතකොට මේ අවබෝධය හැබැයි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. භාවනා කරන වෙලාවේදී පැත්තකින් තියන්න. හුඟක් වෙලාවට අපි ඉගෙන ගත්ත කෙනෙක් නම් හුඟක් දේවල් අහලා තියෙනවා නම් මතක තියාගෙන තියෙනවා නම් අපි භාවනා කරනකොට මේ මතකයන් ඉස්සරහට එනවා. අපි අහපු දේවල් ඉස්සරහට එනවා. අපි සක්මනක් බොහොම සරලව කරද්දී ඒ පොතේ දැනුම ඉස්සරහට පනිනවා. ඉතින් එතෙන්ද සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ. පොතේ දැනුමට ඉස්සරහට පනින්න නොදී ඒක පැත්තකින් තියලා බොහොම සරල මානසිකත්වයකින් බොහොම පුංචි දරුවෙකුගේ මානසිකත්වයකින් අපි මොකක්වත් දන්නේ නැහැ කියන මානසිකත්වයකින් භාවනාවේ යෙදෙන කාල පරිච්ඡේදයේදී යෙදෙන්න අපි උත්සාහන්ත වෙ යුතුයි. එහෙම නැත්නම් පාර වරදිනවා. මොකද මේවැ තියෙනවා එක්තරා අන්දමක ඉස්සරහෙන් තබාගත යුතු කොටස් පස්සෙන් තබාගත යුතු කොටස් තියෙනවා. ඒතර අපි භාවනාමය ඥානයක් දිනු කරද්දී දැන් ඒක තමයි අපි මේ උත්සාහන්ත වෙන්නේ සක්මනක් කළා පරියංක භාවනාවක යෙදিলা අනිකුත් එදිනෙදා කටයුතු වලදී සතිමත් වෙලා ඒක තමයි අපි මේ උත්සාහත් වෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී ඒ සුත්තමේ ඥානෙ ඉස්සර කරන්නේ නැතිව අපේ පොතේ දැනුම ඉස්සර කරන්නේ නැතුව අහපු කියපු දේවල් ඉස්සර කරගන්නේ නැතිව Tamanට දැනෙන දෙයට
ඒ ලබන ඍජු අත්දැකීමට ප්‍රත්‍යක්ෂයට මුල් තැන දෙන්න අතිශයින්ම උත්සාහන්ත වේ යුතුයි. එතකොට අපි හරිය නිකන් පුංචි දරුවෙක් බවට පත් වෙනවා. මුකුත් දන්නේ නැහැ. හරිම නැවුම් හිතක් තියෙන්නේ. කොයි දේත් විමසා බලන ගතියක් තියෙන්නේ. ආධුනික ගතියක් තියෙන්නේ. එතකොට අර ඒ නැවුම් ආධුනික සරල ළමා මනසකින් තමයි අපි මේ කටයුත්ත කරගෙන යන්නේ. ඒකේ තාම වැදගත්. දැන් ඊට පස්සේ සුතානුග්‍රහිතේ දේශනා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සාකච්ඡා අනුග්‍රහිතයකුත් කරන්න කියලා. මොකද අපි බණ අහලා තියෙනවා, ධර්මයේ ඉගෙනගෙන තියෙනවා. ඒ වුණාට තාමත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි තේරුම් ගත්ත හරියද නැත්නම් අපි වැරදියටද තේරුම් ගත්තේ? භාවනා කරද්දී මම නිවැරදි තීරණයක්ද ගත්තේ? ඒ තැනදී මම කටයුතු කළා නිවැරදිද කියලා අපිටම පොඩ්ඩක් සමහරවිට නිශ්චයකට එන්න බෑ. ඒ නිසා අපි සාකච්ඡා කරනවා. මේක තමයි දැන් අපි දවල් කාලේදී කරේ. අපේ ලැබපු අත්දැකීම් බොහොම ඍජුව, අව්‍යාජව සාකච්ඡා කරනවා. එතකොට අන්න අපිට තේරෙනවා මේක හරි, මේ ටික මම නිවැරදිව කළා තියෙනවා, මේ තැන්වල වැරදි තියෙනවා, මේ ටික මම සකස් කරගන්න ඕනේ කියලා අර ඒ සාකච්ඡාවකින් ලබන අනුග්‍රහය තුළින් අපේ හිතේ තියෙන සැක සංකා දුරු කරගන්න පුළුවන්. මොකද මේ ගමනට විශ්වාසය අතිශය වැදගත්. ශ්‍රද්ධාව අතිශය වැදගත්. ඉතින් අපිට තේරෙනවා නම් මම මේ කරපු දේ හරි, මට යන්න පුළුවන් ඉදිරියට මේ විදිහට ආපු පාර හරි, කරන්න තියෙන දේ මෙන්න මේකයි කියලා හොඳ විශ්වාසයක් ඇති වුනහම බයසක නැතුව මේ දේ කරගෙන යන්න පුළුවන්. ඒ සඳහා එහෙමනම් සාකච්ඡාවක් වැදගත් වෙනවා. ඒතකොට සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වෙනවා කරුණු කීපයක්. එකක් තමයි ඒ අපේ තියෙන ගැටලු සහගත තැන් දුරු කර ගැනීම. අපිට තව ටිකක් විශ්වාසය ඇති කර ගැනීම. ඒ වගේමයි අපි ඉදිරිපත් කරන මේ කරුණු වලට සවන් දෙන තවත් දහස් ගාණක් තේරුම් ගන්නවා මේක මේ අදටත් කරන්න පුළුවන් වැඩක් කියලා. නේද? මොකද මේක මේ යල්පැන ගිය දෙයක් නෙමෙයි. මේකට අනිවාර්යෙන්ම බුද්ධ කාලයේම ඉපදිය යුතුයි කියලා නීතියක් නැහැ. මේ අද කාලෙත් අවුරුදු 2600කට පස්සෙත් මේක අපිට අත්දකින්න පුළුවන් කියන විශ්වාසය මේක අහන් ඉන්න පිරිසත් තුලත් ඇති වෙනවා. ඒක මේ නිකම්ම අන්ධ භක්තියකින් කරන පිළිගැනීමක් නෙමෙයි. එතකොට මේ යෝගාවචරයෙන් මහන්සි වෙලා පොඩ්ඩක් උදෙන් නැගිටලා සක්මනක යෙදিলা පරයන්ක භාවනාවක යෙදিলা ඒ ඉදිරිපත් කරන කරුණු අහගෙන ඉන්න තව කෙනෙකුට ලොකු පැහැදීමක් ඇති වෙනවා, විශ්වාසයක් ඇති වෙනවා මේක කරන්න පුළුවන්. මේක පුහුණුවක් කරන්න තියෙන්නේ. මේ පුහුණුවේ ප්‍රතිඵල තියෙනවා. මේගොල්ලෝ දැන් මේ ප්‍රකාශ කරනවා කියලා අන්න විශ්වාසයක් ඇති වෙනවා අහගෙන ඉන්න පිරිසටත්. ඉතින් ඔන්න ඔය වගේ කටයුතු කීපයක් සාකච්ඡා අනුග්‍රහිතය තුලින් ලැබෙනවා. ඊට පස්සේ තමයි සමතෙන් විපස්සනාවෙන් අනුග්‍රහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ අපේ හිත සාමාන්‍යයෙන් බොහොම නොසන්සුන් විසිරීලා තියෙන්නේ. ඉතින් ඒ බඳු හිතකින් බෑ අපිට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය නිවැරදිව හඳුනා ගන්න, තේරුම් ගන්න, වටහා ගන්න. ඉතින් ඒ නිසා හිතේ යම් ඒකාග්‍රතාවයක් දිනු කරගන්න අවශ්‍යයි. එතකොට අන්න සමතයකින් හිත ඒකාග්‍ර කරන ගතියකින්, හිත එකතු කරන ගතියකින් මේකට යම් පුහුණුවක් දෙන්න අවශ්‍යයි. ඒ වගේම එහෙම පුහුණුවක් ලැබුවට පස්සේ ප්‍රඥාවකින් දියුණුවක් ලබන්න අවශ්‍යයි. ඉතින් ඇත්තටම මම මේ මතක් කරේ අනුග්‍රහිත සූත්‍රය. ඒතර මෙන්න මේ අනුග්‍රහ පහ මේ වැඩසටහනේදී අපි ලබලා දෙනවා නම් ඒ තුලින් අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ අනුග්‍රහිත සූත්‍රය දේශනා කරන ආකාරයට චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් දක්වා යන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ මනසේ ඇතිවෙන නිදහස් වීමක් ඒක ප්‍රඥාවක් තුලින් ලබන අනුග්‍රහයක්. ඒ හරහා අපිටම දීර්ඝ කාලීනව හිතේ ඇතිවන නිදහසක් දක්වා අරගෙන යන්න පුළුවන් කියලා කියනවා. දැන් නැවතත් අපි මේ පංසුදෝහක සූත්‍රයට පැමිණියොත් ඒකෙත් ඔయిత හා සමාන තොරතුරු තමයි තියෙන්නේ. මුලදී එතකොට මේ සඳහන් කරන්නේ ඕලාරිකා උපක්ඛිලේසා කියලා මේ රළු මට්ටමේ උපක්ලේශ තමයි යාගාව තියෙන්නේ. අර සීලේ පැත්ත යාගේ තාම පිරිසුදු නැහැ. ඒක එහෙනම් රළු උපක්ලේශ වශයෙන් පෙන්නනවා. එහෙනම් එයාට මුලින්ම සිද්ධ වෙනවා ඒ රළු උපක්ලේශ ටික අයින් කරන්න. හරියට නිකන් අපි අර පස් ටික ගත්තට පස්සේ ඒකේ බොරළු තියෙනවා. එහෙම නැත්නම් වෙන අපද්‍රව්‍ය තියෙනවා. අපි තුමු කැලි කසල තියෙනවා. ඒ වගේ තමයි අර රළු උපක්ලේශ. ඒ ටික එහෙමනම් එයා අයින් කරනවා. එතකොට ඊට වඩා එහෙනම් සියුම් මට්ටමකටපත් වෙනවා. එතකොට දැන් අපි හිතමු දැන් එයා සිල්වත් වුණා. කාය වචනේ හික්මව ගත්තා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ඊළඟට කතා කරනවා දෙවනි මට්ටමේ උපක්ලේශ. තස්මින් පහීනේ තස්මින් ව්‍යන්ති කරෝතේ
යන්ති කතේ සම්ති අධිචිත්ත මනියුත්තස්ස බික්කුණෝ මජ්ජිම සහගතා උපක්ඛිලේසා. දැන් අර විදිහට රළු මට්ටමේ බොහොම ගොරෝසු මට්ටමේ උපක්ලේශ ටික වැරදි ටික අඩුපාඩු ටික කෙලස් ටික අයින් වුණාට පස්සේ දැන් ඔන්න හම්බ වෙනවා දෙවනි අදියර. දැන් ඔන්න දෙවනි පන්තියට පාස් වෙනවා. දෙවනි පන්තියෙත් හම්බෙන්නේ හැබැයි උපක්ලේශමයි. තාම රත්තරන් හම්බුන්නේ නැහැ. තාම හම්බෙලා තියෙන්නේ කුණු ගොඩක්මයි තාමත් තියෙන්නේ. මොනවාද ඒ? ඒ තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඒ කියන්නේ දැන් එයා ඔන්න අපි තුමු සත්තු මරන්නේ නැහැ දැන්. හැබැයි සත්තු මැරීම ගැන හිතට අදහස් එන්න පුළුවන්. දැන් හොරකම් කරන්නේ නැහැ. හොරකම් කිරීම ගැන අදහස් හිතට එන්න පුළුවන්. කාට හරි හානියක් කරන එකක් ගැන එහෙම නැත්නම් කෙනෙකුට බණින එක ගැන, ගහන එක ගැන, පලි ගන්න එක ගැන අදහස්, ද්වේෂ සහගත අදහස් හිතට එන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතමු දැන් කාමමිත්‍යාචාරය යෙදෙන්නේ නැහැ. මේ කියන්නේ ඒ රළු මට්ටමේ යෙදීමක් නැහැ. හැබැයි හිතට එන්න පුළුවන් කාමසිතුවිලි. එහෙම නැත්නම් බොරු කියන්නේ නැහැ. හැබැයි ඒ වංචනික ගතියක් හිතට එන්න පුළුවන්. එතකොට අපි අර සීලෙන් කය වචනේ හික්මෙව්වට මොකද? ඊට පස්සේ දැන් භාවනාවට වාඩි වුණාට පස්සේ අපි මේ වලක්කපු රළු මට්ටමේ උපක්ලේශ වෙනුවට ඊට වඩා සූක්ෂම මට්ටමේ උපක්ලේශ අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් එනවා. දැන් මම මේ සිල් අරන් ඉන්නේ. ඇයි මේ සිල් අරගෙනත් මේ තරම් කාමසිතුවිලි මගේ හිතට එන්නේ? මං අද දැන් සිල් අරගෙන ඉන්නේ මෙච්චර මං සිල් අරගෙනත් මේ තරම් ද්වේෂ සහගත හිතුවිලි මගේ හිතට එන්නේ මොකද? මම මේ සිල් අරගෙන ඉන්නේ මේ තරම් ඊර්ෂ්‍යා සහගත සිතුවිලි, ක්‍රෝධ සහගත සිතුවිලි, වෛරී සිතුවිලි. ඇයි කොහොමද මේ මගේ හිතට එන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ඒක තමයි ස්වභාවය. දැන් අපිට කලින් නම් උනේ ඕවා ආවා ඔහේ ක්‍රියාත්මක කරා. කය වචනය ගැන කිසි තැකීමක් නැහැ. සීලයක් ගැන තැකීමක් නැහැ. ඔහේ ක්‍රියාත්මක කළා. නමුත් දැන් ක්‍රියාත්මක කරන්නේ නැහැ හැබැයි. දැන් හිත ඇතුලේ හැබැයි කැකෑරෙනවා. ඉතින් ඒක බැලුවම ලේසි නෑ. නේද? දැන් අපි බැලුවාන් දැන් අමාරුයි දැන් සීලයත් යන්තම් ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒ හිටියට මොකද දැන් හිත ඇතුලේ කැකෑරෙනවා. කවුරු හරි රිදෝපු එකක් ගැන මතක් වෙනවා. ඇයි එහෙම කළේ කියලා ඉතින් ආයි ප්‍රශ්න අහනවා නේද? ඊට පස්සේ ඉතින් දෙන්නම් වැඩක් කියලාත් ඉතින් හිතෙනවා. ඊට පස්සේ නැත්තම් ඉතින් කාමසිතුවිලි එනවා මෙහෙමයි කියලා. ඉතින් ඔය වගේ මහාම එපා කරපු සිතුවිලි ඔන්න හිතට එනවා. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් ඕකත් দমনය කරගන්න සිද්ධ වෙනවා. ඒකට මොකද තියෙන විසඳුම? ඉතින් ඒකට තියෙන විසඳුම තමයි මනසේ යම් දියුණුවක් ඇති කරගන්න අවශ්‍යයි. මානසික දියුණුවක්. මානසික දියුණුවක් ඇති කරගන්න තමයි සමත භාවනාවක් තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි මෛත්‍රී භාවනාවක් වඩනවා. මෛත්‍රී භාවනාවක් වඩුවොත් ඉතින් අර තරම් ද්වේෂ සහගත සිතුවිලි එන එකක් නැහැ. හිතේ අර තරම් ප්‍රකෝප වීම සිදු වෙන එකක් නැහැ. මොකද හිත පොඩ්ඩක් සංසුන් කරන ගතියක්. ඒ ද්වේෂය ඔබා තබන ගතියක්, මැඩපවත්වන ගතියක් මේ මෛත්‍රී භාවනාව තුළ තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු අසුභ භාවනාවක් වඩනවා. එතකොට අන්න හිතට එන තරම් අර තරම් බොහොම පහත් මට්ටමේ කාමසිතුවිලි එන එකක් නැහැ. මොකද ආදීනව පොඩ්ඩක් තේරුම් අරගන්නවා. මේකේ තියෙන්නේ තරම් දෙයක් නෙමෙයි. ඇතුලේ තියෙන්නේ මහා කුණු ගොඩක් කියලා පොඩ්ඩක් තේරුණා නම් අර තරම් ඉතින් කාමසිතුවිලි එන එකක් නැහැ. ඉතින් එතකොට අපිට තේරෙනවා. එතකොට මේ උපක්‍රමශීලීව එහෙමනම් මේ හිතේ කැකෑරෙන ද්වේෂය, කාමය, රාගය යටපත් කරන්න සිද්ධ වෙනවා. තාම මේ හොඳ විසඳුමක් නෙවෙයි මේකත් මේ පොඩ්ඩක් යටපත් කරන එකක්. පොඩ්ඩකට මේ මොහොතට විනාඩියකට, විනාඩි 2කට, විනාඩි 20කට, 30කට යන්තම් පැත්තකින් තියාගන්න ගතියක්. ඉතින් ඕක තමයි ඇත්තටම මුලින්ම අපිට කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි සිල් ගත්තා කියලා එක පාටම අපිට සහතිකයක් දී ගන්න අවශ්‍ය නැහැ. මම නම් දැන් සම්පූර්ණයෙන්ම සිල්වත් වෙන්න පුළුවන් ඇත්තටම. නමුත් මගේ හිත සම්පූර්ණයෙන්ම නිර්දෝෂී කියලා එහෙම ඉතින් අපිට සහතිකයක් දෙන්න අමාරුයි. මොකද හිත හරිම වංචනිකයි. අපි සිල් අරගත්තා වගේ හිටියට මොකද ඇතුළ එක දේවල් තියෙනවා. ඒක බොහොම අපි අවංකව තේරුම් ගන්නයි තියෙන්නේ. මේ කාගෙත් ස්වභාවය එහෙම තමයි. මිනිස්සෙන් වශයෙන් ඒක තියෙන හින්දා තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. සීලය සමාදන් වුණාට මොකද තාම කාමච්ඡන්දේ ක්‍රියාත්මක වෙනවා. හිත ඇතුලේ ද්වේෂයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නින්දර වැටෙන්න පුළුවන්. බොහොම කම්මැලි සිතුවිලි පහළ වෙන්න පුළුවන්. අතීතය ගැන පසුතැවෙන්න පුළුවන්. හිතේ නොසන්සුන්කම් ඇති වෙන්න පුළුවන්. මේ කරන දේ හරිදෝ කියලා හිතේ
විචිකිච්ඡා පහළ වෙන්නත් පුළුවන්. ඉතින් වෙනත් වචන වලින් කියනවනම් දැන් මේ කතා කරන්නේ නීවරණ ගැන. නේද? අපි අහලා තියෙනවා නීවරණ පහක් කාමච්ඡන්දේ කියලා. ඔය වගේ කාමසිතුවිලි. ඉතින් ඒවා තමයි හරිම එකතකින් වද දෙන්නේ. මොකද තරුණ කාලේ ඉතින් කාමයට ලොකු ලැබියාවක් තියෙනවා. ඒ තුලින් ලොකු ආස්වාදයකුත් ලැබෙනවා. ඉතින් ඒ නිසා කාමසිතුවිල්ලක් හිතට ආවම ඉක්මනට අයින් කරන්නෙත් නැහැ. ඉතින් ඒක රස විඳ ඉන්නවා අන්තිමට දන්නේම නැහැ අනුතරේ වැටෙනවා. ව්‍යාපාදයේත් ඒ වගේමයි. ඉතින් කොච්චර දැවුනත් ඒක අයින් කරන ගතියක් නැහැ. මං තමයි නිවැරදි, යා තමයි වැරදි කීකේ ඉතින් ගැටෙනවා. ඊළඟට දන්නේම නැහැ. ඉතින් පොඩ්ඩක් හුස්ම රැල්ලට හිත යනකොට ඔන්න නිඳ යනවා. ඊට පස්සේ අතීතයේ වෙච්ච දේවල් මතක් වෙනවා. අනාගතේ කරන්න තියෙන දේවල් මතක් වෙනවා. හිත විසිරෙනවා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා මේ වම දකුණ කිව්වයි කියලා නිවන් දකින්න පුළුවන් දෝ කියලා ඉතින් විචිකිච්ඡාවකුත් පහළ වෙනවා. ඉතින් බැලුවාම ඉතින් මේ පහ දැන් ඔන්න සෑහෙන්න වද දෙනවා. දැන් මොකද කරන්නේ? ඉතින් ඕකට තමයි සමත භාවනාවකින් ඒ නිවරදිව ආමන්ත්‍රණය කරන්නේ. දැන් හිතමු අපි සක්මන් භාවනාව කරනවා. සක්මන් භාවනාවක් කරද්දී දැන් අපිට යම්කිසි කාර්යයක් පැවරලා තියෙනවා. ඒ අපි තුමු දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. එතෙන්ට හිත යොදන්න ඕනේ. ඒ අරමුණ අපේ හිතට ඇතුළත් කරගන්න ඕනේ. එතෙන්ට හිත යොමු කරන්න ඕනේ. ඊළඟට ඔන්න ආයෙත් වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. එතෙන්ට හිත යොමු කරන්න ඕනේ. දකුණු පාදයේ ස්පර්ශනෝ එතෙන්ට හිත යොමු කරන්න ඕනේ. එතකොට යම්කිසි කාර්යයක් පැවරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි නිරන්තරයෙන් ඒ කාර්යයේ නියැලෙනකොට විතර්කයක් කරනකොට අපිට නිින්ද යන්න හැකියාවක් නැහැ. කියන්නේ දැන් හිතට යම්කිසි වගකීමක් කාර්යයක් පැවරලා තියෙනවා. මොකද නවතින්නේ නැහැ දැන් සක්මනේ මග නවතින්නේ නැහැ. දිගට යනවා දැන් මේ. සක්මන කෙරෙනවා. ඉතින් එතකොට මග හිටගෙන ඉඳා ගන්න බෑ. ඇවිදින්න ඕනේ. ඉතින් එතකොට ඊළඟ පියවර ටට්ටක් ගාලා ඉස්සරහට හම්බ වෙනවා. ඒක ඊළඟ එක බලන්න ඕනේ. හිතේ යම්කිසි කර්මන්නේ වීමක්, ක්‍රියාශීලී ගතියක්, අවදි විලා තියෙන ගතියක් ඔන්න තියෙනවා. එහෙමනම් අන්න නින්දට ඉඩක් නැහැ. කම්මැලි කමට ඉඩක් නැහැ. එහෙමනම් මේ අපි කරගෙන යන ඒ අරමුණට හිත නැංවීම කියන එක, අරමුණට හිත යොමු කිරීම කියන එක අපි පාලියෙන් කියනවා විතක්කය කියලා. ඔය විතක්කය හොඳට අවදි කළා සක්‍රිය කළා ගත්තනම් තීන මිද්දේ පහව යනවා. අපි හිතමු ආනාපාන සතිය වඩනවා කියලා. දැන් ඉතින් හුස්ම ගන්න එක නිරන්තරයෙන් සිද්ධ වෙනවා. නේද? මැරලා නැහැනේ කවුරුත්. නිරන්තරයෙන්ම හුස්ම ගන්න එක සිද්ධ වෙනවා. ඉතින් අපේ හිතට පුළුවන් නම් පැමිණෙන ආශ්වාසය බැලුවා. පිට වෙන ප්‍රශ්වාසය බැලුවා. පැමිණෙන ආශ්වාසය බැලුවා. පිට වෙන ප්‍රශ්වාසය බැලුවා. දැන් මේක නවතින්නේ නැහනේ. නේද? එන්නේ එක ඔක්කොම බලන්න ඕනේ. වැඩක් තියෙනවා දැන්. ඉතින් ඒක නිදා ගන්න වෙලාවක් නැහැ. මොකද යා කාර්යයක් පැවරලා තියෙනවා. නැවත ඊළඟ අරමුණ පැමිණෙනවා. ඉතින් එහෙනම් අර ක්‍රියාශීලී ගතිය, අවදිමත් භාවය හිත තුල වර්ධනය වෙනවා. අන්න ඒ විතක්කේ ශක්තිමත් වෙලා එනවා නම් තීන මිද්දේට ඉඩක් නැහැ. දැන් ඊට පස්සේ ඊළඟ පියවර. මොකද්ද? මේ අරමුණ ටිකක් විමසලා බලන්න අවශ්‍යයි. ඒ කියන්නේ පාදයේ පොළවේ වදිනවා තමයි. එතන නිකාං ඔහේ සතිය මතු පිටින් තියලා විතරක් සෑහීමකටපත් වෙලා බෑ. ඒ වෙනුවට හොඳට දැන් විමසලා බලන්න අවශ්‍යයි. මොනවද තේරෙන්නේ? ඉසල වදින්නේ විලුඹද? නැත්තම් ලේවකේද? නැත්තම් කොට්ටේද? නැත්තම් ඇඟිලිද? ඇඟිලි වලින් නම් කොයි ඇඟිල්ලද? ආනාපාන සතිය ගැන කියනවා නම් කොයි විදිහටද මේ ආස්වාස් ප්‍රස්වාසය සිද්ධ වෙන්නේ? වම් නාස්පුඩුවෙන්ද ඇතුළට එන්නේ දකුණු නාස්පුඩුවෙන්ද? ආස්වාසයේ උණුසුම්ද සිසිල්ද? ඔය වගේ සියුම් දේවල් හොඳට විමසලා බලනවා. ඒතර විමසලා බලද්දී අපේ සැක දුරු වෙනවා. මේ ආස්වාසය හොඳටම විශ්වාසයි. මේ ඇවිල්ලා දකුණු පාදේ තමයි දැන් පොළවේ වැදිලා තියෙන්නේ. මේ ඇවිල්ලා වම් පාදේ තමයි පොළවේ වැදිලා තියෙන්නේ කියලා. ඒතර හොඳට නිශ්චය කරන් ගතියක්. හොඳට ඒ දිහා සවිමත්ව බලන ගතියක්. කිසිම සැකයක් නැතුව බලන ගතියක් අන්න හිත තුල ගොඩ නැගෙනවා. එතකොට ඔන්න ඔය ਵਿਚාරය කියන එක, අරමුණ විමසා බැලීම කියන එක අපේ හිත ඇතුලේ හොඳට වර්ධනය වෙනවා. මේ ਵਿਚාරය හොඳින් ක්‍රියාත්මක වෙන තාක් විචිකිච්ඡාවට ඉඩක් නැහැ. ඊට පස්සේ දැන් අපි මේ කටයුත්ත අපි තුමු දැන් උත්සාහයෙන් කරගෙන යනවා. ඉතින් මුලදී ටිකක් අමාරුයි, කිරා වැටෙනවා. ඊට පස්සේ නිින්ද යනවා, ආයෙත් ඉතින් අවදි වෙනවා. ඉතින් ඔහොම ඉතින් වැටි නැගිට ඔහොම කරගෙන යනවා. ඉතින් යම් වෙලාවක අපි තුමු වැඩේ සාර්ථක වුණා. දැන් ඉතින් ආයෙ ලොකුවට දඟලන්න දෙයක් නැහැ. හොඳට හිත විසින්ම ඒ අරමුණේ ඉන්නවා. අරමුණට හිටියට පස්සේ හොඳට අරමුණ විමසලා බලනවා, තොරතුරු ටික පේනවා. දැන් අන්න හිතේ සමබරතාවයක් ගොඩනැගිලා.
එතකොට අන්න හිතේ ඇති වෙන එක්තරා අන්දක ප්‍රමෝදයක්, පුංචි සතුටක්. මෙච්චර මම මහන්සි වුණා. ඉතින් මහන්සියේ අද තමයි පොඩි ප්‍රතිඵලයක් ලැබුණේ. දැන් නිකන් ආස්වාසය ප්‍රස්වාසය දැනෙන්නේ හරියට නිකන් හුලන් නෙමෙයි. දැන් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් සමන්ගේ හිතට ප්‍රමෝදයක් ඇති කරනවා. සතුටක් ඇති කරනවා. මුලදී නම් එහෙම එකක් නැහැ. මුලදී හරිම කම්මැලි. දැන් අර ටික හිතේ සතිමත් බව දියුණු වෙන්න මොකද වෙන්නේ? ආශ්වාසයක් එනකම් බලන් ඉන්නවා වගේ ගතියක්. මොකද ඒක තුලින් හිතේ ප්‍රමෝදයක් පහළ කරනවා. ප්‍රශ්වාසය පිට වෙනකොට ඒක තුලින් හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා. ඉතින් අන්න එතකොට තමයි මේ ප්‍රමෝදය, සතුට, ප්‍රීතිය කියන දේවල් අපි හඳුනගන්නේ. දැන් මේ ලබන ප්‍රීතිය අපි චිත්‍රපටියක් බලලා ලබන ප්‍රීතියක් නෙමෙයි. සින්දුවක් අහලා ලබන ප්‍රීතියක් නෙමෙයි. නැත්නම් කාට් එක්ක හරි බැනගෙන ගහගෙන ලබන ප්‍රීතියක්, අපි ජයග්‍රහණයක් කළා එහෙම ලබන ප්‍රීතියක් නෙමෙයි. කාව හරි මැඩපවත්තලා ලබන ප්‍රීතියක් නෙමෙයි. ඉඳුරන් හරහා ලබන ප්‍රීතියක් නෙමෙයි. මේක ඇවිල්ලා අපි තුල ගොඩනැගෙන නිර්ආමිෂ ප්‍රීතියක්. ඒ නිසා අපි තවත් පැත්තක් දැන් හඳුන ගන්න අපේ ජීවිතවල. සමහර විට අපි ඉගෙනගෙන තිබුණේ, දැනගෙන තිබුණේ, අත්දැකලා තිබුණේ හැම තිස්සෙම ඔන්න රූපම පෙන්නලා ඒ තුලින් ලබන සතුටක්. නැත්තම් පුළුවන් තරම් සින්දු අහලා ලස්සන දේවල් අහලා ලබන සතුටක්. නැත්තම් අපි කැමැතිම සුවඳ වර්ග ආග්‍රහණය කරගෙන ලබන සතුටක්. නැත්තම් හොඳම රසවත් ප්‍රණීත ආහාර භුක්ති විඳලා ලබන සතුටක්. නැත්තම් ඉතින් අපි කැමති දේවල් කැමති අය ලං කරගෙන කායිකව ස්පර්ශය හරහා ලබන සතුටක්. ඉතින් එහෙම සතුටක් ගැන තමයි අපි හිතලා තිබුණේ, දැනගෙන තිබුණේ. නමුත් දැන් මේ භාවනාවක් කරහා කෙනෙක් අත්දකිනවා ඊට වඩා වෙනස් සතුටක්. ඒක ඇවිල්ලා මේ ඇහෙන් රූප බලලා ලබන සතුටක් නෙමෙයි, ඇස් දෙක පියාගෙන ඉන්නේ. කන් දෙක ඇරලා තිබුණාට මොකද, කන් ඇහුණාට මොකද, දැන් මොකක්වත් නැහැ, නිකන් ඔය ෆෑන් එකක සද්දයක් මිසක් මොකක්වත් ඇහෙන්නෙත් නැහැ. ඊළඟට මේ කටත් වහගෙන ඉන්නේ, කට ඇතුළෙත් මොකක්වත් නැහැ. දිවෙත් ඉතින් මොකක්වත් ගෑවෙන්නේ නැහැ. කයෙත් ඉතින් ලොකු දෙයක් ස්පර්ශ වෙන්නේ නැහැ. හැබැයි හිත හරි සතුටින්. දැන් අර වගේ තමන් තුළ සතිමත් බවක්, ඒකාග්‍රතාවයක් ගොඩනගීගෙන එනකොට තමන්ගේ උත්සාහය ටික සාර්ථක වෙනකොට ඔන්න ඒ ගොඩනගෙන ප්‍රීතිය, ඒ ගොඩනගෙන ප්‍රමෝදය අපි කියනවා ඒ නිසා නිරාමිස ප්‍රීතියක්. එතකොට මේ නිරාමිස ප්‍රීතිය තියෙන කෙනෙක්ගේ නැත්තම් ඒ බඳු හිතක ද්වේෂයක් පහළ වෙන්න පුළුවන්ද? පහළ වෙන විදියක් නැහැ. ඉතින් එහෙමනම් මේ හිතේ ක්‍රමානුකූලව ප්‍රීතිමත් බවක්, සතුටක් ගොඩනගීගෙන එනකොට ඒ බඳු පරිසරයක ව්‍යාපාදයට ඉඩක් නැහැ. ද්වේෂයට ඉඩක් නැහැ. දැන් ඒතරක අපි නිවරණ කීයකට දැන් ආමන්ත්‍රණය කළා තියනවාද? එක පැත්තකින් ඔන්න මුලින්ම තීන මිද්දේ කඩාගත්තා. ඒ කොහොමද? ඒ එනේන අරමුණ එතන බොහොම යහුසුලුව මෙනෙහි කරනවා. යහුසුලුව එතෙන්ට අවධානය යොමු කරනවා. ඒ අරමුණට හිත යොමු කරනවා. ඒ හරහා අන්න තීන මිද්දේ කම්මැලි ගතිය. ඒක පහව ගියා. ඊට පස්සේ එතනින් නැවතුන්නේ හොඳට අරමුණ විමසලා බැලුවා. ඒ හරහා හිතේ මේ විචිකිච්ඡාවට ඉඩක් නැහැ. සැකයට ඉඩක් නැහැ. ඊට පස්සේ දැන් මේ කටයුත්ත සාර්ථක වේගෙන එනකොට අන්න දැන් හිතේ සතුටක්, ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒ බඳු පරිසරයක ව්‍යාපාදයට ඉඩක් නැහැ. දැන් ඊළඟට මොකද වෙන්නේ? මේ බඳු කායික මානසික ප්‍රමෝදයක්, සතුටක් පහළ වෙනකොට දැනෙනවා කායික සුවයක්. දැන් එතකොට තමයි අර සමහරු කියන්නේ දැන් නම් නිකන් පාවෙනවා වගේ දැනුණා, කය නොදැනී ගියා, හිතරත් හරීම ප්‍රමෝදයි, ලොකු ප්‍රශ්නයක් දැන් නැහැ. මුලින් කාලේ වගේ අර මුල් කාලේ වගේ කිසිම බරපතල ප්‍රශ්න අතන රිදෙනවා මෙතන රිදෙනවා ඒ මොකක්වත් දැන් නැහැ. හරීම සැහැල්ලුයි. අන්න කායික සුවයක්, මානසික සුවයක්, සැහැල්ලුවක්, සැපයක් ඔන්න දැන් දැනෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ බඳු කායික සුවයක්, සැපයක් තියෙනවා නම් හිතට දැන් වෙන තැනක් යන්න අවශ්‍ය නැහෙනේ. දැන් ඇයි අපේ හිත පිට යන්නේ? දැන් මේ පිංගුතුන් දන්නවා දැන් වාර්තාවලත් එක වාක්‍යයකින් හරි ලියලා තිබුණා හිත පිට යනවා කියලා. මම උත්සාහ කළා මේ තෙන්ට තියාගන්නකෝ, හිටියේ නෑ, වෙන කොහෙදෝ ගියා. ඉතින් ඇයි එහෙම පිට යන්නේ? දැන් අපි තුල සතුට තියෙනවා නම් හිතට එළියට යන්න උවමනාවක් නැහැනේ. ඉතින් බැලුවහම අපි තුල සතුට නැහැ. ඒ කියන්නේ අපේ ශරීරයේ රැඳුණයි කියලා හිතට සතුටක් ලැබිලා නැහැ. අපේ හිත ඇසුරේම සතුටක් තිබිලා නැහැ. එහෙමනම් ඉතින් හිත හොයාගෙන යනවා එළියේ සතුට. එයා ගැන හිතලා සතුට වෙන්න හදනවා. නැත්තම් අරයා ගැන හිතලා සතුට වෙන්න හදනවා. අතීතේ වෙච්ච සිදුවීමක් අල්ලගෙන සතුට වෙන්න හදනවා. අනාගතේ කරන්න තියෙන එකක් ගැන හිතලා සතුට වෙන්න හදනවා.
මොකද ඇතුළත සතුටක් නැහැ. එහෙමනම් දැන් අපි මේ සමත භාවනාවක මේ ඒකාග්‍රතාවයක මේ අපිත් ඉස්සරහින් තියාගත්ත සරල අරමුණක අපේ හිත පොඩ මේ විදිහට දියුණු කරගෙන යනකොට එතුලින් ඇති වෙන ප්‍රීතිය ප්‍රමෝදය කායික සෝයක් මානසික සෝයක් දක්වා වර්ධනය වුණා නම් දැන් හිතට පිට යන්න උවමනාවක් නැහැ. හරියට නිකන් මෙහෙම කියමු. දැන් අපි හිතමු අපේ ගෙදර උවමනා කරන ඔක්කොම ටික තියෙනවා. අපි හිතමු අපිට ඔන්න දුරකථනයකුත් තියෙනවා. ගෙදර දරු මල්ලෝ ටිකත් ඔක්කොම ඉන්නවා. ඊළඟට කෑම ටිකත් ඔක්කොම තියෙනවා. වාහනයකුත් තියෙනවා. ටීවී එකකුත් තියෙනවා. ඔය උවමනායි කියලා තියෙන ඔක්කොම ටික තියෙනවා. අපි රස්සාවත් ගෙදර ඉඳන් තමයි කරන්නේ. මේ දවස්වල එහෙමත් පුළුවන්. ගෙදර ඉඳන් තමයි රස්සාවත් කරන්න තියෙන්නේ. දැන් එළිය යන්න උවමනාවක් ඇත්තෙම නැහැ නේද? ඉතින් ඒ වගේ තමයි අපේ හිතටත් දැන් ඇතුලේ ඔක්කොම ටික සකස් වෙලා බොහොම ප්‍රීතිමත් පරිසරයක් ගොඩ නැගිලා තියෙනවා නම් හිතටත් එළිය දුවන්න උවමනාවක් නැහැ. දැන් එතකොට අර හිතේ විසිරීම කියන එක අපි සාමාන්‍යයෙන් කියන කුක්කුච්චේ කියන එක පාලියෙන් කියන. අන්නේ හිතේ විසිරීම කියන එක දැන් ඔන්න ටික අඩු වෙනවා. දැන් ඒ වෙනුවට එයා ඇතුලේ ඉන්න පටන් ගන්නවා. ඊළඟට පසුතැවීම් අතීතේ වෙච්ච දේවල් අල්ලගෙන නිකන් ලත වෙන ගති, Tamanට Taman දොස් කියා ගන්න ගති, ඒ ටිකත් ඔන්න අඩු වෙලා බොහොම මේ ප්‍රමෝදමත් ගතියකින් Taman ගැන සහනශීලී ගතියකින් ඉන්න පුළුවන් ගතියක් කමක් ඔන්න නැති වෙනවා. මොකද මේ කායික මානසික සෝයක් තියෙන නිසා. එතකොට මෙන්න මේ සුඛය කියන එක, සැපය කියන එක, අපි ලබන මේ නිරාමිස ප්‍රීතිය, කායිකව මානසිකව ලබන මේ සැහැල්ලුව අර උද්දච්ච කුක්කුච්ච කියන අන්නය නීවරණය යටපත් කරනවා. එහෙමනම් දැන් බැලුවම අපි කොයිතරම්නම් මේ වාඩි වුණාම සුවබර ඉරියව්වක අපේ මේ කය පවත්වන එක වැදගත්ද නේද? නැත්තම් අපි නිකන් දරදඬු ඉරියව්වක් නම් මෙතන පැවැත්තුවේ. අපහසු ඉරියව්වක් නම් මෙතන පැවැත්තුවේ. ඉතින් එතකොට අපිට මෙතෙන්ට ළඟා වෙන්න හරි අමාරුයි. මොකද අතන රිදෙනවා, මෙතන රිදෙනවා, හරි අමාරුයි. ඒ වගේමයි අපි ඉරියව්වට එච්චර අවධානයක් යොමු කරන්නේ නැතුව අපි හිතමු ඔහේ නිකන් බිත්තියක් අල්ලලාන් වාඩි උනේ. එතකොටත් ඉතින් අනිවාර්යයෙන්ම තීන මිද්දේට ආමන්ත්‍රණය කරනවා. එන්න කියලා දොර විවෘත කරා වගේ තමයි. ඉතින් එහෙනම් අපිට සකස් කරගන්න වෙනවා ඉරියව්වක් මේ දෙක අතර මැද්දේ. හුඟක් අපහසු ඉරියව්වකුත් නෙමෙයි, නිින්ද යන තරම් පහසු ඉරියව්වකුත් නෙමෙයි. මේ දෙක අතර මැද ඉරියව්වක් අපි තෝරගන්න අවශ්‍යයි. ඒතර මෙන්න මේ බඳු ඉරියව්වකින් අපි මේ භාවනාව දියුණු කරගෙන යනවා නම් එතකොට ඔන්න අපිට මෙන්න මේ කියන උද්දච්ච කුක්කුච්චේ පහව යන ඒ කායික සුවයක්, මානසික සුවයක්, සැපයක් අත්දකින්න හම්බ වෙනවා. දැන් මෙහෙම ඒ වාතාවරණය සකස් වුණා නම් මම කලින් කිව්වා වගේ හිත පිට යන එක වැළකීලා හිත තමන් එක්ක ඉන්න ගන්නවා. ඒක මේ අවට පරිසරයේ සකස් වීමේ ප්‍රතිඵලයක්. නැතුව මේ බැඳලා තියා ගැනීමක් නෙමෙයි. මේ ඕමනා කරන සාධක ටික ඒ පරිසරය සකස් කරලා දුන්නා. ඉතින් දැන් එයාට එළියේ යන්න උවමනාවක් නැහැ. එළියේ ගියත් එයාට තියෙන දැවිල්ලක්. ඒක හිත තේරුම් ගන්නවා. මේ එළියේ ගිහිල්ලා මේ හරි දැවෙනවානේ. ආයෙත් මේ අතීතේ හොයන්න ගිහිල්ලා අතීතේ මතක් කරගෙන අර තිබිච්ච සැහැල්ලුව නැති වුණානේ. අනාගතය ගැන හිතන්න ගිහිල්ලා හරි අවිනිශ්චිත භාවයක් නෙමේ හිතට ඇති උනේ. ඇයි මේ වද විඳින්නේ? ඇයි මේ දුක් විඳින්නේ? කියලා එයාට තේරලා එයා ඔන්න ආපස්සට එනවා. හිතම මේ. දැන් නම් අපි එහෙම නෙමෙයිනේ හුඟක් වෙලාවට කරන්නේ. හිත පිට ගියා ඔන්න විනාඩි 10ක් විතර ඉතින් කැරකි හිටියා අපි දන්නේ නැහැ. ඔන්න එක පාටම මතක් වුණා මේ නිස්සරණවන්නේ ඉන්නේ. මතක් වුණා. ඊට පස්සේ ගිහිල්ලා කණෙන් අරන් ආයෙ අරන් එනවා. ඒක තමයි කරන්නේ. නමුත් එහෙම මොකක්වත් නැහැ. මේ හැකියාව, සතිය, ඒකාග්‍රතාවය මේවා දියුණු වේගෙන එනකොට හිත එළියේ යාවි. නමුත් ආපහු ඉක්මනටම ඒවි. ආයි අපි ගිහිල්ලා කලින් අල්ලන් එන්න ඕනේ නැහැ. එයා විසින්ම එනවා. මොකද හිතට තේරිලා මේ එළියේ ඉන්න එක මහා කරදරයි. කරදරකාරී, පීඩාකාරී. ඒ වෙනුවට මේ ඇතුළතට වෙලා සහනශීලීව සුවසේ ඉන්න එක බොහොම සුවපත්. කියලා එයාටම තේරලා අන්න ඉක්මනට වෙනවා. දැන් ඇතම් කෙනෙක් මං හිතන්නේ අදත් වාර්තා කරලා තිබුණා. හිත පිට යනවා. හැබැයි වැඩි වෙලා ඉන්නේ නැහැ. එයා විසින්ම ආපහු එනවා. ඒතර මෙන්න මේ විදිහට අපි තුළ හිත ඒකාග්‍ර වෙන්න. ඇතුළත සමනය වෙන්න. අපි කියන ඔන්න හිත ඒකාග්‍ර වෙලා. හිත සමාධිමත් වෙලා. අපිත් කියලා දීපු අරමුණේ, අපි තෝරලා දීපු අරමුණේ එයා දැන් දිගට ඉන්නවා. අපි නිකන් බලෙන්
පවත්වනවම නෙමෙයි. එයා විසින්ම දැන් මේ අරමුණේ ජීවත් වෙනවා. ඔන්න ඒකාග්‍රතාවයක් ඇති වෙලා. දැන් පින්වත්නි මෙහෙම මං ඇහුවොත්. දැන් ඔය කාමච්ඡන්දේ එක ලක්ෂණයක් තමයි වෙන වෙන අරමුණු හොයන එක. එයා හොඳ නැත්නම් ඉතින් වෙන කෙනෙක් එක්ක යනවා. ඒකනේ කාමච්ඡන්දෙන් කරන්නේ. දැන් ඒකාග්‍රතාවය ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ඔయిత විරුද්ධයි. එයාට පුළුවන් මේ එක අරමුණේ ඉන්න වැඩි වෙලාවක්. ඒ කියන්නේ හුස්ම රැල්ල නම් අපි තෝරලා දුන්නේ. එයා ඉන්නවා එන්න හුස්ම රැල්ල බලමින් ඒ හුස්ම රැල්ල තුනම ජීවත් වෙනවා. එයාට ආයි වෙන එකකට පයින්න උවමනාවක් නැහැ. මොකද හිත ඒ හුස්ම රැල්ල තුල ඒකාග්‍ර වෙලා. එහෙමනම් මෙන්න මේ අපි තුල ගොඩනැගෙන ඒකාග්‍රතාවය සම්පූර්ණයෙන්ම කාමච්ඡන්දයට පටහැනි. දැන් එතකොට අපි මේ කතා කළේ එක අතකින් කියනවා නම් සමාධියක අංග පහක්. විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. විතක්කය කියන්නේ අරමුණට හිත නංවනවා කියන එක. නැවත නැවත මේ අරමුණට හිත නංවමින් ඉන්නවා නම් හිතේ ක්‍රියාශක්තියක් තියෙනවා, ක්‍රියාශීලී ගතියක් තියෙනවා. ඒක තීන මිද්දේට හිතට ඉඩ දෙන්නේ නැහැ. හිරා වැටෙන්න විදිහක් නැහැ. ඊට පස්සේ අපි හිතමු අරමුණ හොඳට විමසනවා නම් එමුනම් සැකේට ඉඩක් නැහැ. විචිකිච්ඡාවට ඉඩක් නැහැ. ඊළඟට කායික මානසික ප්‍රමෝදයක්, සැහැල්ලුවක්, ප්‍රීතියක් තියෙනවා නම් ව්‍යාපාදෙට ඉඩක් නැහැ. ඊට පස්සේ කායික මානසික සහනයක්, සැපයක් තියෙනවා නම් ඒ උද්දච්ච කුක්කුච්චේට ඉඩක් නැහැ. අතීතය අල්ලගෙන පසුතැවෙන්න, හිතට විසිරෙන්න එහෙම උමනාවක් නැහැ. මොකද ඇතුලේ සවදායි ගතියක් තියෙනවා. ඊට පස්සේ දැන් එයාට පුළුවන් අපිටම හුස්ම රැලි 50ක් එක දිගට බලාගෙන ඉන්න. හුස්ම රැලි 100ක් එක දිගට බලාගෙන ඉන්න. අපිටම සක්මනේ මේ කෙළවරේ ඉඳන් එහා කෙළවරට ගිහිල්ලා එහා කෙළවරේ ඉඳන් ආයේ මෙහෙට ඇවිල්ලා ඔහොම වට ගානක් දැන් හිත කොහෙටවත් යන්න උවමනාවක් නැහැ. මේ කාර්යයෙම නිරත වෙනවා. අන්න ඒකාග්‍රතාවයක් ගොඩනැගිලා. ඒ ඒකාග්‍රතාවය කාමච්ඡන්දයට ප්‍රතිවිරුද්ධයි. ඒතර මෙන්න මේ විදිහට අපි මේ වඩන භාවනාව හරහා අපි තුල ගොඩනැගෙනවා අමුතු ශක්තියක්. අපි තුල ගොඩනැගෙනවා අපි කලින් නොදැන හිටිය අපිටම චෛතසික ධර්මයන්ගේ දියුණු වීමක්. විතක්කය ශක්තිමත් වෙලා එනවා, ਵਿਚාරය ශක්තිමත් වෙලා එනවා, සියුම් වෙලා එනවා, සූක්ෂම වෙලා එනවා. කායික මානසික සැහැල්ලුවක් ඇති වෙනවා. නිරාමස ප්‍රීතියක් පහළ වෙනවා. චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒතර මෙන්න මේ ටික සකස් වෙලා එනවා නම් අපි කියනවා අන්‍යයාගේ හිත දැහැන්ගත වුණා කියලා කියන්න පුළුවන්, සමාධිමත් වුණා කියලා කියන්න පුළුවන්. දැන් එයා බොහොම සුවසේ වාසය කරනවා. ඒතර කලින් තරම් කිසි ප්‍රශ්නයක් නැහැ. නිින්ද යන්නෙත් නැහැ, කිරා වැටෙන්නෙත් නැහැ, අතන රිදෙන්නෙත් නැහැ, මෙතන රිදෙන්නෙත් නැහැ, අතීතය ගැන මතක් වෙන්නෙත් නැහැ, අනාගතය ගැන මතක් වෙන්නෙත් නැහැ. ඔන්න දැන් සෑහෙන්න සාහනශීලී ගතියකින් ඒකාග්‍ර වෙච්ච හිතකින් ඔන්න ඉන්නවා. දැන් එතකොට වෙනත් පැත්තකින් කියනවා නම් අපි මේ දැන් මොකද කරන්නේ? අර මජ්ක්‍ධිම සහගත උපක්ඛිලේසා කියලා කියපු අර මැද කට්ටිය ඒ දෙවන අධීරයේ අපිට ආපු උපක්ලේශ මට්ටම ඔන්න දැන් ජය ගත්තා. පළවෙනි එක මොකද්ද? ඕලාරික උපක්ඛිලේසා. ඒ මොනවද? කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත. ඒක සීලෙන්ම අයින් කරගත්තා. සෑහෙන දුරට. කාය වචනේ මේ තැම්පත් කරගෙන අපි මේ බඳු පරිසරයක වාසය කරද්දී ඒ කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත වලට අවස්ථාවක් නැහැ. ඔන්න සීලය දැන් පිරිසුදුයි. ඒ රළු මට්ටමේ උපක්ලේශ ටික අපි දැන් සෑහෙන සමනය කරගෙන ඉන්නේ. ඊට පස්සේ ඔන්න දෙවැනි අධියට අපි ආවා. ඒ තමයි මජ්ක්‍ධිම සහගත උපක්ඛිලේසා කියන එක. ඒ තමයි මේක කියන විදිහට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන ඒවා. ඒ කියන්නේ කාමච්ඡන්දය ගැන අපි දැන් කතා කළා. ඒවා කෙනෙකුට හිංසාවක් කරන ගතිය, ඒ කියන්නේ විහිංසා විතක්ක. ඊළඟට ව්‍යාපාද විතක්ක කියන වෛරී සහගත දේවල්. ඒ ඔක්කොම ටික මේ අපි කතා කරපු ඒ සමාධිමත් ගතියක් අපේ හිත තුළ ගොඩනැගීගෙන ආවනම් එහෙමනම් ඒ නීවරණ ටික අයින් වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? ඔක්කොම සාර්ථකයිද? දැන් ඉතින් ඔහොම ඉන්නකොට මතක් වෙනවා ඉතින් මේක මම අපේ පුතාට කියලා දුන්නා නම් හොඳයිනේ. මේක මම අපේ දුවටත් කියලා දුන්නා නම් හොඳයිනේ. දැන් මම මේ ලොකු සහනයක් භුක්ති විඳිනවා. මේ ගානක් වේදන් උනේත් නැහැ. ඔක්කොම ටික නිකරුත් හම්බෙනවා. ඉතින් මේ ළමයා මෙච්චර මේ සතුට හොයාගෙන මෙච්චර මේ තැන්වල යනවා. ඉතින් මේ පුතාට මේ කියලා දුන්නා නම් හරිනේ. සතිපාසලේ මේ කියලා දුන්නා නම් හරිනේ.
ඊට පස්සේ එහෙම නැත්නම් අපේ අම්මා ආවේ නැහනේ මම මේ කියලාත් ආවේ නැහනේ අම්මට. අපරාධي අම්මට දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඊළඟ පාරවත් එන්න කියන්න ඕනේ. නැත්නම් තාත්තදී වෙන තැන්වල ගියා අපරාධي මේකට එන්න හිටියා නම් කොච්චර දෙයක්ද. දැන් ඉතින් මතක් වෙනවා ගෙදර කට්ටිය. නරකද මේ මතක් වෙන දේවල්? නරකද? අම්මට තාත්තට මේ කියලා දෙන එක නරක නෑනේ නේද? දුවට පුතාට මේ කියලා දෙන එක නැත්නම් දැන් ඕගොල්ලන්ගේ යටතේ සේවයක් ලබන රෝගියෙකුට මේ කියලා දෙන එක වරදක් නෑනේ. දැන් ඉතින් මේ මොකද වෙලා තියෙන්නේ? දැන් අපිට එන්නේ වෙන පැත්තක්. දැන් අර ටික ඔක්කොම දැන් සමනේ වුණා. දැන් කාම විතර්ක නෑ හිතේ. කියන්නේ ඒ නරක සිතුවිලි දැන් අයින් වෙලා. ව්‍යාපාද විතර්කත් නෑ කාටවත් ගැන ද්වේෂයක් මොකක්වත් නෑ. හානියක් කරන ගතියක් ඇත්තෙම නෑ. ඒ වෙනුවට දැන් මේ මොනවාද තියෙන්නේ? අම්මට තාත්තට උදව් කරන්නේ කියලා දෙන ගතියක්. එයාට මතක් කරලා දෙන්න ඕනේ මේ පොත ගිහිල්ලා දෙන්න ඕනේ. මේ හාමුදුරගේ වණ ටිකක් අහන්න කියන්න ඕනේ. ඔන්න ඒ වගේ මේ තව ඇයට කියලා දෙන්න ඕනේ. මං කොහොමද මේක ගිහිල්ලා දැන් ඉස්පිරිතාලේ කියලා දෙන්නේ? දැන් කඳපුල පාරච්චි මහත්තයට මතක් වෙනවා ඇති. හිත පොඩ්ඩක් හැදීගෙන එනවා. එතකොට මතක් වෙනවා මං කොහොමද මම මේක ගිහිල්ලා අතින් අරගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද? ඉතින් බැලුවහම නරක දෙයක් නෙමෙයි. දැන් එහෙම නැත්තම් තව දේවල් එන්න පුළුවන්. මේ කාලේ රටේ තත්ත්වය කොහොමද දන්නේ? දැන් මම දුරකථනයත් මන් දන්නේ නැහැ ඔයගොල්ලෝ බාර දුන්නාද කියලා අපි මෙහෙ එනකොට දුරකථනය අරගන්නවා. ඉතින් එතකොට දැන් මතක් වෙනවා දැන් රටේ මොනවා වෙලාද දන්නේ නැහැ. අර ගිවිසුම අත්සන් කරාද දන්නෙත් නැහැ. නැත්තම් උසාවියෙන් ඔක අවලංගු කරාද දන්නෙත් නැහැ. එහෙම නැත්තම් ගෑස් පොලිම ඉවරලාද දන්නෙත් නැහැ. දුම්රිය වැඩ වර්ජනයේ අවසන්ලාද දන්නෙත් නැහැ. ඔන්න දැන් රට ගැන මතක් වෙනවා. එහෙම නැත්තම් ප්‍රදේශය ගැන නේද? ඒ ගැත්තේ ගම් වතුරද දන්නෙත් නැහැ, වැස්සද දන්නෙත් නැහැ, අලි ඇවිල්ලාද දන්නෙත් නැහැ. දැන් නම් කොටි නැහැනේ ඉතින්. ඉතින් ඒ විදිහට ඔන්න දැන් මේ ජනපද විතර්ක අපේ රට ගැන, ප්‍රදේශය ගැන, ලෝකය ගැන, ඉන්දියාව ගැන, නේපාලය ගැන, බුරුමේ ගැන, ඇමරිකාව ගැන, අඟහරු ග්‍රෝකේ ගැන දැන් අපිට ඒවත් තියෙනවානේ. අඟහරු ආසස්ථාන දැන් ළඟදිම ඇති කරන්නලු යන්නේ. දැන් ඉතින් අපේ මේ විද්‍යාව දියුණු වෙගෙන යනකොට මේ විතර්කවල පරාසය හුඟක් වැඩි වෙනවා. ඉස්සර නම් මිනිස්සුන්ට තිබුණ හරිය සරල විතර්ක පරාසයක්. මේ ගමේ කුඹුරක් කොටාගෙන පන්සලට ගිහිල්ලා බණක් අහගෙන හරි සැහැල්ලුවෙන් ජීවත් වුණා. දැන් ඉතින් එහෙම බෑනේ. ඉතින් දුරකථනයේ අතට ගත්ත ගමන් එන්නේ අහා කොනේ එකක් එන්නේ මේ ඇමරිකාවේ මොකද්ද ටෝනාඩෝ එකක් ඇතේලාලු. ඔන්න ඉතින් එනවා. ජනපද විතර්ක. ඉතින් නරකද මේවා? දැන් මෙතන මොකද්ද වෙන්නේ? දැන් අපේ අර හිතේ ආව ව්‍යාපාද විතර්කයකුයි මේ අපේ දරුවෙක් ගැන මතක් වෙන එක, අම්මා ගැන තාත්තා ගැන මතක් වෙන එක, ඒගොල්ලන්ටත් මේක කියලා දෙන්න ඕනේ කියලා හිතන එක මේ දෙක අතර වෙනසක් තියනවද? ඒතර මේවට බුදුරජාන් වහන්සේ කියනවා සුකුමා උපක්ඛිලේසා කියලා. බොහොම සූක්ෂම මට්ටමේ උපක්ලේශ. මේගොල්ලෝ ඉදිරියපත් වෙන්නේ හරි හොඳයි වගේ. නේද? රට ගැන හිතන එක හොඳයි. ඒක ඉතින් මගේ වගකීමක් නේ. මම යහපත් පුරවැසියෙක් වශයෙන් අනිවාර්යයෙන්ම මම රට ගැන හිතිය යුතුයි කියලා ඉතින් ඔන්න රට ගැන හිතනවා. ඊට පස්සේ දන්නේව නැතුව ඔන්න පෙළපාලි යනවා. ඉතින් ගහ ගන්නවා, බැන ගන්නවා. සමහරට සිවුරුත් පෙරවගෙන පෙළපාලි යනවා. ඊට පස්සේ එහෙම නැත්තම් ඉතින් අම්මට තාත්තට කියලා දෙන්න ගිහිල්ලා ඉතින් අම්මා තාත්තා අහන්නේ නැහැ ඉතින්. අනේ ඵලය යන්න කියලා එලව ගන්නවා. මේ උඹාව මට මේ භාවනාව කියලා දෙන්න කියලා ඉතින් අම්මා එලව ගන්නවා. ඉතින් ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න කේන්ති යනවා. දැන් මේ පටන් ගත්තේ බොහොම සියුම් තැනකින් මේ උදව් කරන්න ගියේ. මේ කියන දේ අහන්න නැති වුණා. ඔන්න දැන් ආයෙත් අර ව්‍යාපාද විතර්ක පහළ වෙන්නේ. විහිංසාව විතර්ක පහළ වෙන්නේ. පටන් ගත්තේ මේ රට ගැන, පටන් ගත්තේ තමන්ගේ දරුවා ගැන, අම්මා ගැන, අසල්වාසියෙකුට කියලා දෙන එකක් ගැන. එහෙම පටන් ගත්තේ. ඉතින් එතකොට දැන් මේ එන අධියර හරියට වඩා අමාරුයි. දැන් එතකොට අපේ හිතේ පහළ වෙන කාමච්ඡන්දයක් ඉවත් කරගන්න අපිට තේරෙන්න පුළුවන්. මොකද ඒක තේරෙනවා තමන්ට මේක දැවෙනවා. මේක වැඩි දුර ගියොත් එහෙම හරි අමාරුයි. මගේ සිල් බිඳෙනවා කියලා තමන්ටම තේරුම් අරගෙන අයින් කරගන්න පුළුවන්. ව්‍යාපාදයක් හිතේ පහළ වුණත් ඒකත් ඉතින් එච්චර අමාරු නෑ. තමන්ටම තේරෙනවා දැන් නම් ඉතින් කේන්තිය ආගෙන එනවා. මම ඉතින් දන්න උපක්‍රමයක් පාවිච්චි කරලා කේන්තිය සමනය කරගන්න ඕනේ කියලා. ඉතින් උපදේශක පිරිසක් ඉතින් දන්නව කොහොමවත්. අනිත් අයට උපදේශනය කරනවානේ. ඉතින් කොහොම හරි ඉතින් කේන්තිය මැඩපවත්ත ගන්නවා.
ඒ වගේම ඉතින් කාට හරි හානියක් කරන සිතුවිල්ලක් ආවත් ඉතින් ඒකත් ඉතින් මැඩපවත්ව ගන්න පුළුවන්. හැබැයි අර රට ගැන මතක් වෙන මතක් වීම ඒ හිතට එන සිතුවිල්ල ඒක හැබැයි හරිම වංචක ස්වභාවයක් තියෙන්නේ. ඒක එන්නේ හරි හොඳයි වගේ. ඒකට අම්මට තාත්තට උදව් කරන එක ගැන, තමන්ගේ දරුවට මේක කියලා දෙන එක ගැන, ඉස්කෝලේ මේක කියලා දෙන එක ගැන, සතිපාසලේ මේක කියලා දෙන එක ගැන මේ මොනවා හරි අන්න ඒ අන්දමින් පහළ වෙන ඉබඳු සියුම් විතර්ක අපිව මුලා කරනවා, අපිව දිගට ඒ ඔස්සේ අරගෙන යනවා. ඒකේ නෑ ද්වේෂයක්, ඒකේ නෑ මුලින් කාම ඡන්දයක්, ඒකේ නෑ විහිංසාවක්. ඒකේ තියෙන්නේ නිකන් හොඳයි කියන වගේ හැඟීමක්. මේක හිතුවට කමක් නෑ කියන වගේ හැඟීමක් තියෙන. ඒ නිසා අපි නොදැනුවත්ව ඕකට අහු වෙනවා. ඒ නිසා මම දන්නේ මෙතන කී දෙනෙක් අර මුල් පියවර දෙක, මුල් පන්ති දෙක සමර්ථ වුණාට පස්සේ තුන්වෙනි පන්තියේ හිර වෙලා ඉන්නවද කියන දන්නේ නැහැ. එතකොට අපිට එහෙනම් අපි පොඩ්ඩක් නුවණ පාවිච්චි කරන්න ඕනේ බලන්න එක අතකින් බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් සූක්ෂම විදිහට අපේ හිත ගැන දැකලා දේශනා කරනවද? කියන්නේ අර දෙක අපි කියන විදිහට මැඩපවත්ව ගන්න පුළුවන්. කායික වාචසික මේ දමනයක් ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ කාමච්ඡන්දේ දුරු කරගන්න, ව්‍යාපාදේ දුරු කරගන්න, තීන මිද්දයත් අපිටම හදාගන්න. ඒ ටික කරගන්න පුළුවන්. විචිකිච්ඡාවකුත් නැතුව ඉතින් ওই ටික හදාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ විදිහට මේ පහළ වෙන ඥාති විතර්කය, මේ විදිහට පහළ වෙන ජනපද විතර්කය අයින් කරගන්න ලේසි නෑ. දැන් ඊට පස්සේ තවත් එකක් එනවා. අපි තුමු මේ ටිකත් අයින් කරගත්තා කියලා. ඊට පස්සේ තවත් එකක් එනවා. ඒ මොකද්ද? අරයා මං ගැන හරියට තේරුම් ගත්තත් දන්නේ මම නම් ඉතින් උත්සාහවන්ත වෙලා භාවනා කරනවා. එයා මං දිහා බැලුවේ නිකන් අමුතු විදිහට. මොකද දන්නේ දැන් මේ තමන් හරියට නිරූපණය කරනවාද? තමන් ගැන අනිත් කෙනෙක් හරියට හිතාගෙන ඉන්නවද? මං ගැන යා නැත්තම් වැරදියට මේ හිතාගෙන ඉන්නේ. මං ගැන වැරදි අදහසක් ඇති කරගෙන ඉන්නවද දන්නේ කියලා දැන් මේ තමන් ගැන නිකන් අමුතු හැඟීමක්. දැන් ඉස්සරහට වඩා මං සිල්වත් නේ. ඉතින් එයා දන්නවා. ඉතින් පරණ විදිහටම දන්නේ මං ගැන හිතන්නේ. දැන් මේ තමන්ව අල්ලගෙන හිතනවා මේ තමන්ට ගොඩනැගෙන යම්කිසි යහපත් වාතාවරණයක්, තමන් ගැන ගොඩනැගෙන යහපත් අපිටම චරිතයක් ගැන අනිත් අය නිවැරදිව හිතාගෙන ඉන්නවද දන්නේ කියලා. ඔකට පාලියෙන් කියනවා අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක කියලා. මේවා හරිම සියුම්. කියන්නේ මේ බඳු සියුම් විතර්ක පහළ නොවන කෙනෙක් නැහැ. ඉතින් හරිම සියුම්. ඉතින් මේ පහළ වෙන සියුම් විතර්ක ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ තස්මින් පහීනේ තස්මින් බ්‍යන්ති කතේ සම්ති අදිචිත්ත මනියුත්තස භික්ඛුනෝ සුකුම සහගතා උපක්ඛිලේස. සූක්ෂම වූ උපක්ඛිලේශ. එතකොට බැලුවාම වැඩේ ලේසි නෑ. දැන් අර නැවත මතක් කරගන්න පුළුවන් අර රත්තරන් ගන්න ගිය ක්‍රමේ. මුලින්ම ගත්තේ නිකම්ම පස් ගොඩක්. ඒකේ තීච්ච බඩලු ටික අයින් කරා, කැලි කසල ටික අයින් කරා. අන්න අර රළු මට්ටමේ උපක්ලේශ. ඊට පස්සේ දෙවනි අදියර ඒ ටික අපි තුමු කූඩේකට දාලා පොළලා ඒ පුංචි පුංචි බොරළු කැට, වැලි කැට ඒ ටිකත් ඔන්න අයින් කරා. ඔන්න දෙවනි මට්ටම. ඒ කියන්නේ මජ්ක්‍ධිම සහගත උපක්ලේශා. කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. දැන් ඒ ටික සමනය කරගත්තා. මොකද කායික මානසික සැහැල්ලුවක් තියෙනවා. හිත සමාධිමත් වෙලා දැන් හුස්ම රැලි ගණනාවක් කිසි අපහසුයක් නැතුව බලාගෙන ඉන්න පුළුවන්. හිත සමාධිමත් වෙලා. ඉතින් ඒකටත් ජයගත්තා. ඒ මට්ටමත් ජයගත්තා. දැන් ඊට පස්සේ වැඩේ හරි ගියාට පස්සේ තමයි අර ටික එන්නේ. අසාර්ථක වුණාම ඉතින් එන්නේ නැහැ හුඟක් වෙලාවට. මොකද අරවත් එක තාම ඔට්ටු වෙනවනේ. ඉතින් මේ ටික ඔක්කොම හරි ගියාට පස්සේ ඔන්න එනවා මේ කට්ටිය. හරිම සූක්ෂමයි, හරිම වංචනිකයි. මේවා හිතන එක වැරදිද කියලාවත් අපිට හිතෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා. ඉතින් එහෙමනම් මේ මෙතෙන්දි මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මෙන්න මේ බුදු බණ තේරුම් ගන්න අපි අවශ්‍යයි. අපි දන්නවා කියලා හිතනවා වෙනුවට බුදුරජාණන් වහන්සේ දන්නේ මේවත් අයින් කළ යුතුයි කියලා තේරුම් අරගෙන එහෙනම් මේ අවස්ථාවේදී අපේ භාවනාව සාර්ථක වෙනකොට මේක ගිහිලා අනිත් කෙනෙකුට කියන්න ඕනේ කියලා එන ඒ සිතුවිල්ලත් පොඩ්ඩක් පැත්තකින් තියන්න අවශ්‍යයි. ඊට පස්සේ මේක සාර්ථක වෙගෙන එනකොට රට ගැන පහළ වෙන හැඟීමත් පොඩ්ඩක් පැත්තකින් තියන්න අවශ්‍යයි. ප්‍රදේශය ගැන, රට ගැන යම්කිසි හැඟීමක් පහළ වුණා නම්, සිතුවිල්ලක් පහළ වුණා නම් ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියන්න අවශ්‍යයි. ඊට පස්සේ මං ගැන යා මොනවා හිතුවද කමන්නේ. එහෙම දේවල් හිතට එනවා නම් තමන්ගේ
අපි හිතමු කීර්තිය ගැන, තමන්ගේ ප්‍රතිරූපය ගැන යම් කිසි හැඟීමක් තමන්ට පහළ වෙනවා නම් ඒකත් පැත්තකින් තියන්න අවශ්‍යයි. පුළුවන් ද ඔය ටික කරන්න. ඉතින් ඔය ටික ඔන්න ජයගත්තට පස්සේ දැන් ඊට පස්සේ නවත් ඊටත් වඩා සූක්ෂම මට්ටමක්. ඉතින් මම හිතනවා අදට ඔච්චර දුර යන එක ඇති කියලා. මොකද මේ එකwidehatකින් බැලුවාම එතකොට අර බුදුරජාණන් වහන්සේ මුලින් දීපු උපමාවත් එක්ක හොඳට සංසන්දනය කරන්න පුළුවන් අපි මේ යන ගමන. ඒකයි මුලින්ම දුන්නේ හරිම විචිත්‍ර උපමාවක්. අපි කාටත් තේරෙන උපමාවක්. ඒ රත්තරන් ගන්න යන ඒ රන්කරුවෙක් ක්‍රමානුකූලව කොහොමද ඒ ශුද්ධකරණය විසුද්ධිකරණය මන් දන්නේ නිවැරදි වචනයක්. අපි තුමු සෝදන ක්‍රියාවලිය පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය යා කොහොමද මේ අධීරින් අධීර සූක්ෂම මට්ටම් දක්වා අරගෙන ඉන්නේ. අන්න ඒ වගේම ප්‍රතිපදාවක් ක්‍රියාවලියක් තමයි අපිටත් දැන් කරන්න තියෙන්නේ. මුලින්ම රළු මට්ටමේම ඒවා ටික අයින් කළා දානවා. ඊට පස්සේ එන දෙවනි අධීරේ ටික අපි හිතමු හොඳට සමත භාවනාවක් කරලා හිතේ ඒකාග්‍රතාවයක් දියුණු කළා අයින් කළා දානවා. ඒතර තුන්වෙනි මට්ටමේ එන මේ ජනපද විතර්ක, ඥාති විතර්ක, එමත් නැත්නම් අර අනවඤ්ඤති පටිසංයුත්ත විතර්ක කියන තමන්ගේ කීර්තිය පිළිබඳ වෙන යම්කිසි තොරතුරක්, යම්කිසි සිතුවිල්ලක් ඒවත් නුවණ පාවිච්චි කරලා අයින් කරන්න වෙනවා. තුන්වෙනි මට්ටමේ ඉඳන් ඇත්තටම නුවණ තමයි වැදගත් වෙන්නේ. අපි නුවණින් තේරුම් ගන්න ඕනේ මේවා නම් දැන් පෙන්눔 කරන්නේ බොහොම හොඳ ගතියක්, නිවැරදි ගතියක්, හිතුවට කමක් නැහැ වගේ ගතියක්. හැබැයි මේක ඔස්සේ දිගට හිතන්න ගියොත් ආයෙත් හිතේ තියෙන ඒකාග්‍රතාවය බිඳ වැටෙනවා. මේක තව වර්ධනය වෙලා හිතේ ආයෙත් ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. මේක තව වර්ධනය වෙලා ආයෙත් හිතේ කාමච්ඡන්දයක් ඇති වෙන්න පුළුවන්. ආයෙත් හිත වල්මත් වෙන්න පුළුවන්. කියලා ඒ අනාගත අඳුර දැකලා අනාගත අපිටම අනාගතේ වෙන්න පුළුවන් විපත දැකලා අවාසිය දැකලා මේ දැන් පහළ වෙලා තියෙන ඥාතීන් පිළිබඳ විතර්ක, රට පිළිබඳ, ප්‍රදේශ පිළිබඳ විතර්ක ඒවත් එහෙමනම් සමනය කළා තමයි ඉතින් ඊළඟ පියවරට යන්න තියෙන්නේ. එතකොට බැලුවාම අපේ හිත දැන් එන්න මොකද වෙන්නේ? බොහොම සංසුන් වීමක්. විතර්ක සමනය වීමක්. අර හිතේ තියෙන වටවලල්ලේම් කල්පනා කර යන ගතිය අපි කියන්නේ ප්‍රපංචකරණය ඒක එහෙනම් සෑහෙන්න අඩු වෙන්න ඕනේ. එහෙනම් අපිට තේරෙනවා අපි නිවැරදි භාවනාවක් වඩන්න ඇතුලේ කතාව සෑහෙන්න අඩු වෙන්න ඕනේ. වටවලල්ලේම් සෑහෙන්න අඩු වෙන්න ඕනේ. නිරන්තරයෙන් කියෝ ඉන්න ගතිය, තනියෙන් කියෝන ගතිය අඩු වෙන්න ඕනේ. හිත එළිය ගිහිල්ලා වටවලල්ලේ යමින් ඉන්න ගතිය වාග් බාහුල්‍ය අඩු වෙන්න ඕනේ. අඩු වෙලා තමයි යන්න අපි තුල පොඩ ඇතුළත සහනයක්. හිතේ නිශ්ශබ්දතාවයක්. සහනශීලී ගතියක්. සමනය වීමක්. ඇතුළත ශාන්තියක් තමන්ට දැනෙන්න ගන්න. ඉතින් එන්නේ බඳු ප්‍රතිපදාවකට තමයි දැන් මේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එකගෙන යන්නේ. අපි බලමු ඊළඟට හම්බ වෙන්නේ මොන වගේ කොටස්ද කියලා. දැන් මෙතනින් අපි ඉවරද කියලා අපි ඊට පස්සේ බලමු. ඊට පස්සේ එන කොටස් ඊටත් වඩා හරිම විචිත්‍රයි, හරිම ගැඹුරුයි කියලා කියන්න පුළුවන්. ප්‍රඥා ශික්ෂාව ගැන දේශනා කරනවා. ඉතින් ඒ කොටස් අපි හෙටට තියාගෙන අද ධර්ම දේශනාව එහෙමනම් මම මෙතනින් සමාප්ත කරනවා. අපි අද මේ දරපු ප්‍රයත්නය, ඒ වගේම මේ දරපු උත්සාහය තවදුරටත් සාර්ථක කරගන්න ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.